ආශිර්වාදමත් දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් අදත් අපි පස්පංගුව වැඩසටහනෙන් ඔබ සියලු දෙනාවම ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා වගේ මේ වැඩසටහනේ දැන් ඕගොල්ලෝ නරබලා දැන් දවස් ගොඩක් ගියානේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය තමයි අපි ප්‍රශ්න 5ක් මේ එන පුද්ගලයාගෙන් අහනවා කියලා. ඉතින් දැන් වෙනකොටත් ඕගොල්ලෝ දන්නවා අපි කොයි විදිහටද මේ වැඩසටහන කරන්න කියලා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුද්ගලයා ගැන මම මෙහෙම හැඳින්නුවොත් මං හිතනවා ඒක හොඳයි කියලා. ඇත්තටම අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ හරිම තරුණ ජව සම්පන්න ඒ වගේම කඩවසම් කෙනෙක්. ඉතින් මෙහෙම කියද්දී ඔයගොල්ලන්ට බලන්නත් ආස ඇති. ඇත්තටම මොහු ගැන කතා කරොත් මොහු බෙතනි සභාවේ තරුණ ජාලය නියෝජනය කරන්නා වූ පුද්ගලයා. ඒ වගේම මොහු තවත් සේවයන් කරනවා. ඉතින් ගයන් මං හිතනවා ගයියා කියලා කතා කරාට කමක් නැද්ද? කමක් නැහැ. ඇත්තටම ගයන් ඔයාට කට්ටිය එහෙම නේද කතා කරන්නේ? බොහෝ දුරට. හරි. ඉතින් ගයන් ඔබ අපේ වැඩසටහනට ආදරෙන් අපි පිළිගන්නවා. ගයන් නායකත්වය ගැනනේ ඔබ කතා කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්න පුද්ගලයා ගැන මම අර කිව්වා වගේ මොහු තරුණ වියේදිම නායකත්වයට පියවර තැබුවා වූ පුද්ගලෙක්. ඉතින් ගයන් අපිට චුට්ටක් කියන්නකෝ නායකත්වය ඔබට පේන්නේ කොයි විදිහටද? නායකත්වය කියලා කියන්නේ හරි සුවිශේෂී දෙයක්. නායකයෙක් වෙන්න ගොඩක් කල් යනවා. ඒ කියන්නේ මුලින්ම ඔහුගේ ජීවිතේ නායකයෙක් වෙන්න නම් මුලින්ම ගෝලයෙක් විය යුතුමයි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ යටතේ සේවය කරන්න හෝ වැඩක් කරන්න හෝ රාජකාරියක් කරන්න හෝ ඔහුට යම් පුහුණුවක් අත්දැකීමක් ලැබිය යුතුමයි. ඉතින් නායකත්වයේ කියන දේ හරි සුවිශේෂී දෙයක්. ඒකට ඉබේටම එන්න බෑ. නමුත් ඒක කාලයක් යනවා තමන්ට පුහුණුව ලබන්න, තමන්ට නායකත්වය දෙන්න තමන්ට කාලයක් යනවා. ඒ කාලේ හරි සුවිශේෂී අත්දැකීම් බහුල ඒ වගේම අමාරු වාතාවරණයන් වලින් ගමන් කරන කාලයක් තමයි නායකත්වය කියලා කියන්නේ. නමුත් නායකත්වය කිසිදාක අවසන් වෙන්නේ නැහැ. මරණය තෙක් තමන්ට නායකත්වය දෙන්න තියෙනවා. අම්මෝ ඉතින් ඔයගොල්ලන්ට හිතනවා ඇති අපි මේ පොඩි එක්කෙනෙක් ඒ කියන්නේ තරුණ වියේ ඉන්න කෙනෙක්ව ගෙනාවට මොහුගේ අදහස් නම් ඉතාමත් ලොකුයි කියලා. ඇත්තටම ගයන් අපි ඔයත් එක්ක කතා කරන්න යන්නේ අද නායකත්වය ගැන. ඒ විශේෂයෙන්ම තරුණ නායකත්වය ගැන. ඒ කියන්නේ ඔබ මේ පුංචි කාලෙකදී ඒ වගේම තරුණ වියේදී මේ නායකත්වයට පාතබපු පුද්ගලෙක්. ඉතින් ගයන් අපි මේ නායකත්වය ගැන කතා කරද්දී ඇත්තටම අපේ ලෝකේ අපි දේශපාලන විදිහට ගත්තොත් නෙල්සන් මැන්ඩලා ඒ වගේ නායකත්වයේ ප්‍රබලයෝ ඉන්නවා මේ ලෝකේ. ඒ වගේම කිතුණු ලෝකේ අපි ගත්තොත් මාටින් ලූතර්, එතකොට ජෝන් වෙස්ලි, විලියම් කේරි කියන මේ පුද්ගලයන් කිතුණු ලෝකේ දැවැන්තයන්. නායකත්වය ගැන කතා කරොත් ඒ වගේම වුන් හරි ප්‍රබලයන්. ඉතින් ගයන් මේ ප්‍රබලයන් ගැන කතා කරනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න මට හිතෙනවා. ඔබත් ප්‍රබලයෙක් වෙන්න කැමතිද? ඒ වගේම ඒ ප්‍රබලයන් කරා වූ සුවිශේෂී දෙයක් තියෙනවා මේ ලෝකෙට. ඇත්තටම මොවුන් සම්මේලනයන් පැවැත්තුවා, ලොකු දේවල් කරා. ඉතින් ඔබත් මේ යූත් වැඩසටහනක් කරා. ඒ වගේම යූත් සම්මේලනයකට සහභාගී වුණා. ඒක මුළු ලංකාවෙම ප්‍රධානතම පැවැත්වුණා වූ දෙයක්. ඒ වගේම ලංකාවේ අපි ගත්තොත් තරුණ ජාලය නියෝජනය කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කරා වූ දෙයක්. ඒකට ඔබත් දායක වුණා නේද? එය මේ ලංකාවේ පළවෙනි වතාවට තිබ්බා වූ දෙයක්. ඒ වගේම ලංකාවෙම ලොකුම තරුණ ජාලයෙන් පැවැත්වුවා වූ සම්මේලනයක් කිව්වොත් මම නිවැරදි ගයන්. ඉතින් ඒකට ඔබගේ දායකත්වය ඔබ දැක්කුවා. ඉතින් මේ දැවැන්තයන් සමග අපි මේ කතා කරන කතාවේදී ගයන් ඔයාට මොකද හිතෙන්නේ මේ දැවැන්තයන්ගේ මේ සම්මේලනයන් තියෙන වෙලාවේදී ඔයාට මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ සම්මේලනයට එන ගානද බලන්නේ? එහෙමත් නැත්නම් සම්මේලනයේ මිනිස්යන්ට දෙන්න පුළුවන් දේද ඔබ බලන්නේ? ඔබ තරුණ නායකයෙක් හැටියට මොකක්ද ඔබේ අරමුණ? ඔව් ක්‍රිස්ටිනා, මොනවාද ඔයා කියෝ වගේ මොනවාද පළවෙනි කාරණාව නෙමෙයි අපි බලන්නේ, ගාන නෙමෙයි. දෙවෙනි කාරණා අපි මුළු හදවතින්ම බලන දෙයක්. එන තරුණ තරුණියන්ට අපෙන් විය යුත්තේ මොකක්ද? ස්වාමින් වහන්සේ ඔවුන්ට කළ යුත්තේ කුමක්ද කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මගේ ජීවිතේ සුවිශේෂීම කාරණාවක් එක කොටසක් තමයි මම දැනටමත් සේවය කරනවා තරුණ තරුණියන් සම්බන්ධව වැඩ කටයුතු කරනා වූ ලංකාවේ ප්‍රධාන
සේවයක් වන සම්මේලනයක් කියන වොයිස් සම්මේලනයත් එක මම සේවය කරනවා. ඉතින් ප්‍රථමයෙන් මම මුළු හදවතින්ම ස්තුති කරන්න ඕනේ පාස්ටර් ඩිෂාන්ට. ඔහු තමයි සම්පූර්ණයෙන් මඟ පෙන්වුවේ මේ සඳහා යොමු වෙන්න කියන එක. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා පාස්ටර් හේෂාන් දිසානායකටත් ඒ වගේ මිෂෙල් රාජපක්ෂටත් මුළු හදවතින්ම ස්තුති කරන්න කැමති මේ මොහොතේ ඔවුන් මාව සම්බන්ධ කරගත්තා. ඔබ කිව්වා වගේම වොයිස් තරුණ සම්මේලනයත් එක්ක සම්බන්ධ වන විට අපි අවුරුදු 19ක් වගේ වයසක තමයි අපි හිටියේ. අපි හරි පොඩි. අපි නායකත්වයක් යටතේ තමයි අපි ලියාපදිංචි කිරීමේ අංශයේ අපි සේවය කරා තරුණ තරුණයන්ට. ඒ කාලේ හරි සිහිනයක් තමයි පාස හේෂාන් සමග ළඟින් ගනුදෙනු කරන්න ඕනේ. කතා කරන්න තිබ්බනම් ඒ වගේ ලංකාවේ ප්‍රධාන දැවැන්තයෝ එක්ක ගනුදෙනු කරන්න තිබ්බනම් කියන ආසාව තිබුණා. නමුත් අපේ තියෙන සමහර අපි නායකත්වයන් වලට ගොඩ නැගිලා නැද්දෝ කියන සිතුවිල්ලත් එක්ක අපේ වයසත් එක්ක අපිට තුර නෑ ඒක වෙන්නේ නැති දෙයක්. තාම මදි අපි ඒ තැනට සුදුසු නෑ. අපි තාම එහෙම ගොඩ නැගිලා නෑ කියන එක. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව කියලා කියන්නේ වසර 5කට නැත්නම් වසර 4කට පසු හැකියාව හම්බුණා ගිය වසර තුල ජාතික තරුණ සේවයත් එක්ක වොයිස් සම්මේලනයත් එක්ක පාස හේෂාන් පාස මිෂෙල්ලා සමග ළඟින් ලංකාවේ ප්‍රධාන සභාවන් සමග එකට එකමුතු වෙලා මෙම සම්මේලනයේට ලියාපදිංචි කිරීමේ අංශයේ නායකත්වය දෙන්න මට හම්බුණා. ඒක තමයි මගේ ජීවිතේ නායකයෙක් විදියට තරුණ නායකයෙක් විදියට මම දකින සුවිශේෂීම කාරණා. ඒක මගේ ජීවිතේ මැරෙනකම් මට අමතක නොවෙනවා. මන්ද මගේ ප්‍රධාන ස්ථානය එතන මම ආරම්භ කරේ ප්‍රධාන ජාතික මට්ටමේ දෙයකට මාව යොමු කරපු නිසා අදටත් ඒ සේවය කරන්න මට ලැබිලා තියෙනවා. ඒ වගේම හරි වෙනස් අත්දැකීම් ප්‍රධාන නායකයොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ, යටහත් වෙන්න ඕනේ, ඔවුන් කියන දේවල් වලට ඔබින විදියට හැසිරෙන්න ඕනේ, ගනුදෙනු කරන්න ඕනේ. මේ හැම කාරණාවක් එක්ක තමයි මගේ ජවය, මගේ ශක්තිය, මගේ හැකියාව, මගේ ටැලන්ට්, මගේ දීමන මම නිදහස් කරන්න ඕනේ. අර ඔබට මම කලින් කිව්වා වගේ තරුණ තරුණයන්ට ජවය, ශක්තිය, හැකියාව, ටැලන්ට් ඕන තැනක නිදහස් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් නායකත්වයට එන විට ඒ ටැලන්ට් දීමන හැකියාවන් තිබුණත් මදි. ඔහු හසුරවන්න කෙනෙක් සිටිය යුතුමයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ තුලදී පාස්ටර් ඩිෂාන්ලා ඒ වගේම ඉන්න අනිකුත් ආත්මික නායකයෝ අපි හරි මාර්ගයේ යවපු නිසා අද අපිට සේවය කරන්න හැකියාව, ශක්තිය, බලය ලැබිලා තියෙනවා. ඒක තමයි මම දකින්නේ. ඉතින් ඇත්තටම ගයානෝ හරි ලස්සනට ඒක කිව්වා. ඇත්තටම ඔයා දැන් අපිත් එක්ක මේ කතා කරන කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන අයට ලොකු ආදර්ශයක් දුන්නා. ඇත්තටම අපිට මුල අමතක කරන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවනේ ගයන්. ඉතින් ඒ වගේම ඔයාගේ ගමනේදී ඔයාට උදව් කරපු හැම කෙනෙක්වම ඔයා මතක් කරා. ඉතින් ඒක ඔයා කරා ලොකු දෙයක් ඇත්තටම. මොකද ඔයාගේ වයසත් එක්ක බැලුවොත් අපි තරුණ ළමයි ගැන බැලුවොත් ඒ කියන්නේ තරුණ නංගිලා මල්ලිලා අක්කලා අයියලා ගැන අපි බැලුවොත් මේ ගොඩක් අයට අමතක වෙන දෙයක් නේ ගයන්. මුල කියන එක, ඒ කියන්නේ අපි කොතනින්ද ආවේ, මොනවද අපි කරේ කියන එක අපිට අමතක වෙනවා. ඇත්තටම නායකයෙක් වෙන්න මේ කියන්නා වූ ගුණාංගත් තියෙන්න ඕනේ නේද ගයන්? ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ වගේම ගයන් දැන් ඔයාව අපි හඳුන්වන්නේ කඩවසම් පුද්ගලයෙක් කියලානේ. එතකොට මේ කඩවසම් පුද්ගලයාට නොයෙකුත් අභියෝග තියෙන්න ඇති. ඇත්තටම කිව්වොත් මම කැමති දැනගන්න, ඒ වගේම අපි බලන් ඉන්න කට්ටියත් කැමති ඇති දැනගන්න ඔබගේ තිබුණා වූ අභියෝගයන්. මේ කියන්නේ මේ ගෑනු ළමයින්ගේ අභියෝගයන් නෙවෙයි. අපි කැමති දැනගන්න ඔබට මේ සේවය කරනකොට, ඒ කියන්නේ තරුණ ජාලයක් නියෝජනය කරනකොට, තරුණ ළමයි එක්ක වැඩ කරනකොට ඔවුන් වගේ හිතන්න පතන්න සිද්ධ වෙන. හිතන්න පතන්න ඕනේ. යා කොහොමත් තරුණයි. ඒ වුණාට චුට්ටක් මැචුවර්ඩ් විදියට හිතන්න වෙනවා නේද ගයන්? ඉතින් එතකොට ඒ වගේ තරුණයන් සමග ගත කරන කාලය, ඒ වෙවෙනි අවස්ථාවන් වලදී ඔබට ඇතිවෙනා වූ ගැටලු මේ අපි බලන් ඉන්න අයටත් තියෙන්න පුළුවන්. මම තරුණ නායකයෙක් වෙනකොට මට මේ වගේ දේවල් තිබ්බොත්, ඒ කියන්නේ අපිට දැන් අපි මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය ගයන් අපි කතා නොකරන පැති ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ හැමෝම කතා කරන පැත්තක් ගැන කතා කරොත් අපිට ටිකක් බෝරින් වෙනවනේ. ඒ නිසා අපි කතා කරන්නේ කතා නොකරන පැත්තක් ගැන ගයන්. ඉතින් ඒ නිසා මම අහන්න කැමති ඔබට තිබුණා වූ අභියෝග මොනවද? තරුණ නායකයෙක් විදිහට සේවය කරනකොට හරි අමාරු. ඒ කියන්නේ තරුණ තරුණයන් සමග තමයි සම්බන්ධ වෙන්න ඕනේ, ගනුදෙනු කරන්න ඕනේ. තාක්ෂණය අතින්, දැනුම අතින්, ප්‍රඥාව අතින් ඒගොල්ලෝ
මාර වේගයකින් ඉදිරියට ගමන් කරනවා. ඒ කියන්නේ අද එක අදහසක් දුන්නොත් ආපහු ඒක හෙට දවසේදී තව අදහස් දෙකක් දෙන්න පුළුවන් නායකයොත් එක තමයි තරුණ තරුණයන් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. නමුත් නිකන් සාමාන්‍යයෙන් ඔබ ඉරුදු නෙන විට නිකන් තරුණ තරුණයක් එක සාමාන්‍යයෙන් කතා කරොත් මොනවද මේ කාලේ විශේෂයෙන් සමාජයේ භාවිතා වෙන දේවල් මොනවද මේ කාලේ ට්‍රෙන්ඩ් වෙලා තියෙන මොනවද වෙන්නේ කියලා ඒගොල්ලන්ගේ આવොත් ඒගොල්ලෝ ඒ තප්පරේ කියනවා මේක තමයි වෙන්නේ. මේක තමයි දැන් අඳින ෂර්ට් එක. මේක තමයි දැන් දාන සපත් දෙක. මේක තමයි දැන් දාන කැප් එක අයියේ කියලා කියන්න යනවා. නමුත් අපි තරුණ නායකයෙක් විදියට ඒ කියන්නේ නායකත්වයේ දෙනවා තරුණ ජාලයකට නායකත්වයේ දෙන නිසා ඔවුන්ට නායකත්වයේ දෙන විට ඒ හැම දෙයක් මමත් දැනගෙන සිටිය යුතුමයි. ඒ කියන්නේ මොනවද වෙන්නේ මොනවද කරන්නේ මේ කාලේ මොනවද ඉස්කෝලවල වල වෙන දේවල් මේ කාලේ මගතොටේදී පාරේදී මොනවද කරන්නේ පන්තිවල මෙගා ක්ලාස් වල මොනවද මේ දවස්වල ළමයි කරන්නේ මොකද අලුත් වීඩියෝ එක කියන හැම දෙයක්ම මමත් දැනගෙන ඉන්න යුතුමයි. විශේෂ දේ තමයි තරුණ තරුණියන් සමග ගනුදෙනු කරන විට ඔවුන්ට ඕනේ නායකයෙක් නෙමෙයි. ඔවුන්ට ඕනේ පාලකවරයෙක් නෙමෙයි. ඔවුන්ට ඕනේ තාත්තා කෙනෙක් නෙමෙයි. හැබැයි ඔවුන්ට ඕනේ හොඳ සහෝදරයෙක්, හොඳ මිත්‍රයෙක්, හොඳ යාළුවෙක් තමයි ඔවුන්ට ඕනේ ඔවුන්ගේ ජීවිතේ බෙදා ගන්න පුළුවන්, ඉදිරියට ගමන් කරන්න ඔවුන්ට අවවාදයක් දෙන්න පුළුවන්, ආදර්ශයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් යාළුවෙක්ව, මිත්‍රයෙක්ව තමයි ඔවුන් හොයාගන්න ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ අරින නායකයෙක්වත් අද්දිකර ෂර්ට් එක ඇඳලා සපත්තු දාලා ඉන්න අයව වැඩි ඔවුන් ඒ කියන්නේ ඔවුන් හිතනවා මෙයාට කියන්න බයයි මට. අම්බෝ මෙයා ටිකක් හරි වෙනස්නේ. අඳන් ඉන්න විදිය බලන්නකො මට මොන වගේ අවවාදයක් දෙයිද කියන. නමුත් අපි අපේ මනස තියාගෙන අපි හරි නායකත්වයේ තුල හිඳමින් ඔවුන් ඉන්න ස්ථානයට අපිට යන්න පුළුවන් නම් මම හිතනවා සැබෑ නායකයෙක් විදියට ඔබටත් මටත් හිතන්න හැකියාව තියෙනවා. ඔවුන්ගේ මට්ටමට යන්න පුළුවන් නම් ඔවුන්ගේ මට්ටමට ගිහිල්ලා ඔවුන් එතනින් ගන්න පුළුවන් නම් ඔබත් මමත් නායකයෙක්. නමුත් ඔබ මම නායකයෙක් කියලා හිතාගත්තට ඔවුන් ඔබවත් මාවත් දකින්න සහෝදරයෙක් විදියට. නමුත් ඔබගේත් මගේත් මනසේ තියෙන්න ඕනේ මම නායකයෙක් විදියට ගනුදෙනු කර යුතුමයි. ඒ නිසා ඔවුන් හිතනවා බලන්නකො මේ අයියා මාත් එක්ක මේ දෙයට ආව සම්බන්ධ වුණා මාත් එක්ක මෙහෙමයි කතා කරේ. නමුත් මම දන්නවා මම නායකයෙක්. ඔහු දන්නවා ඔහු මාව දකින්න සහෝදරයෙක් විදියට. මට හැකියාව තියෙනවා ඔහු ඉන්න ස්ථානයෙන් එළියට ගන්න, ඔහුට උදව් කරන්න, ඔහුට නායකත්වයක් දෙන්න, ඔහු පුරුදු කරන්න මට හැකියාව ලැබෙනවා. ඒක තමයි මම දකින සුවිශේෂීම කාරණාව. හරි. ඉතින් ඒ වගේම ගයන් මම කැමති මෙහෙම දෙයක් අහන්න. දැන් ඔයා ගොඩක් දේවල් ගැන අපිට කතා කරානේ. ඒ කියන්නේ අපි කොහොමද ඒක ඇත්තටම කිව්වොත් අර අපි සිංහලෙන් කියනවා අපි ඒ කෙනාගේ සපත්තු දෙකට බහින්න ඕනේ කියලා. හරිනේ? අනිවාර්යෙන්. ඉතින් ගයන් ඒ වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් තරුණ නායකයෙක් වෙන එක ලේසි නෑ. තරුණ නායකයෙක් වෙන්න අර අපි කිව්වා වගේ ඔවුන්ගේ සපත්තු වලට අපිත් බහැලා ඔවුන් යන මාර්ගවල චුට්ටක් ගිහිල්ලා බලලා ඒ කියන්නේ නරක මාර්ගවල නෙවෙයි. නමුත් ඔවුන් කරන දේවල් බලලා අපි ඔවුන්ට ආදර්ශයක් වෙන විදිහට නායකයෙක් වෙන්න ඕනේ. මේ ගමනට එන්න ඔයා තරුණ වියේදී මම දන්න විදිහට ඔබ පූර්ණකාලී සේවය කරන්නා වූ පුද්ගලෙක්. ඉතින් පූර්ණකාලීන කිව්වොත් ගයාන ඒ කියන්නේ මුළු දවසම ඒ කියන්නේ මුළු ඔයාගේ වෙලාවම ඔයා යොදන්නේ දේව සේවයට. ඒ වගේම මේ තරුණයන් සමග ගත කරන්න. ඉතින් ඔයාගේ වයසේදී සමහරක් අයට තියෙන්න පුළුවන් මේකත් තමයි ගයන් මම ජොබ් එකක් කරන්න ඕනේ. මම මේ දේ කරන්න ඕනේ මං අර දේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් ඒගොල්ලන්ට අදහස් තියෙනවා මේ දේවල් වලට මම යොමු වුණොත් හොඳයි කියලා. ගයන් මට මෙහෙම ප්‍රශ්නයක් එනවා මේ දේ ගැන කතා කරනකොට. ඔයාට මේ දේට එන්න ඔයාගේ අම්මයි තාත්තයි මොනවද කිව්වේ? ඇත්තටම මේ වගේ ප්‍රශ්න මේ අහන් ඉන්න කෙනෙක්ට ඒ වගේම බලන් ඉන්න කෙනෙක්ට තියෙන්න පුළුවන්. මොකද කිව්වොත් ඔවුන් දේව සේවයට නායකත්වයට එන්න කැමති ඇති. නමුත් ඔවුන්ට බාධා තියෙන්න ඇති. තියෙනවා ඇති. ඉතින් ඒ වගේ කෙනෙක් අපිව බලන් ඉන්නව නම් ගයන් ඔයා මොකද්ද කියන්නේ ඒ කෙනාට? ඔයා මොන වගේ උත්තරයක්ද මං අහන ප්‍රශ්නෙට දෙන්නේ? ඉතින් මේ අපේ අන්තිම ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි බලමු ගයන් කොයි විදිහටද ඒකට උත්තර දෙන්න කියලා. හොඳ ප්‍රශ්නයක්. මොනවාද? මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මම විතරයි. මම තමයි එකම දරුවා පවුලට ඉන්න. සාමාන්‍යයෙන් එක දරුවෙක් ඉන්නකොට දෙමව්පියන්ව රැක බලා ගන්න ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේ. ඒගොල්ලෝ තව
කවුරුත් නැති නිසා. නමුත් මගේ අම්මයි තාත්තයි දේව සේවයට මම කැමති මම යන්න ඕන කියලා ඔවුන්ට දැනුවත් කරන විට ඔවුන් මුලින්ම කිව්වේ කොහොමද මොනවද ඉස්සරහට වෙන්න යන්නේ. ඔයා මේකට ගියොත් මෙහෙමයි වෙන්න යන්නේ. මේ කාරණා වෙන්න යනවා. මෙහෙම වෙන්න යනවා. ඔයා ඒකට කැමතිද කියන එක තමයි ඒගොල්ලෝ මගෙන් ඇහුවේ. නමුත් අනිත් දේ තමයි පවුලේ එකම දරුවා නිසා අම්මා චුට්ටක් කැමති මදි වුණා. ඒ කියන්නේ මම යනවට මම මොනවද කරන්නේ මොනවා කරයිද කොහොමද වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ලෝකෙ දෙමව්පියෝ නම් දන්නවා තමන්ගේ දරුවා මේ පැත්තෙන් යනවා කිව්වොත් දන්නවා ආර්ථිකය හදා ගන්න පුළුවන්. මේ පැත්තේ යනවා කිව්වොත් අධ්‍යාපනයේ යම් ස්ථාවරත්වයක මට්ටමකට එනවා කියන. නමුත් මේ පසුබිම තුළ මගේ අම්මයි තාත්තයි කල්පනා කරේ මෙයාට මොනවද වෙන්නේ කොහොමද මේකට නිදහස් කරොත් මෙයාගේ ජීවිතේ සාර්ථක වෙයිද කියන තැන ඒගොල්ලෝ පොඩි චකිතයක හිටියා. නමුත් අර ඔබ මුලින් කිව්වා වගේ මම ඔබට මුලින් කිව්වා වගේ මට හොඳ ආත්මික නායකයෝ හිටියා. ඒ ආත්මික නායකයෝ මගේ දෙමව්පියන් සමග හොඳින් ගනුදෙනු කළා. සේවයේ වටිනාකම, මගේ වටිනාකම, මාව දේව රාජ්‍යයට ඇති උරුමය, මගේ වටිනාකම මගේ දෙමව්පියන්ට පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීම තුළ මගේ දෙමව්පියෝ තීරණය කරා මුළු හදවතින්ම ඔවුන් මාව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කැප කරනවා කියන එක ඔවුන් තීරණයක් අරගෙන මාව සභාවට බාර දුන්නා. එතන ඉඳන් අද වෙනකන් උන්වහන්සේට විශ්වාසවන්ත වෙන්නත් සේවය කරන්නත් හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි මගේ අම්මයි තාත්තයි ඒ තීරණය විතරක් නෙමෙයි ගත්තේ. දැනට මම වසර ගණනාවක් සේවය කරන අවුරුදු 18 දී තමයි මම සේවයට අඩිය තිබ්බේ. එතන ඉඳන් අද වෙනකන් මගේ අම්මයි තාත්තයි සම්පූර්ණයෙන් මං ගැන හොයලා බලනවා. මගේ හැම දෙයක්ම කිව්වොත් මගේ හැම සියලු දේ කරන්නේ ඒගොල්ලෝ. මං උදේට එළියට බහැලා නැවත හවසට ගෙදර යන විට ඒ අවශ්‍ය කරන හැම දෙයක් මගේ අම්මයි තාත්තයි මං වෙනුවෙන් කරලා ඉවරයි. මට අප මොකුත් නෑ. අඩුම තරමේ ඔබට කිව්වොත් හොඳ ශක්තියක් මගේ අම්මයි තාත්තයි මට වෙලා තියෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම ශක්තිය. ඒ වගේම මගේ ආත්මික නායකයෝ මාව ගොඩනගපු නායකයෝ මට ලොකු ශක්තියක් වුණා මාව ඉදිරියට යවන්න, ගමන් කරන්න. බෑ කියන තැන්වලදී බැනලා බැනුම් අහලා කරන්න ඕනේ කරන්න පුළුවන් කියන එක මගේ නායකයෝ මාව හඳුනාගත්ත නිසා තමයි අද මම මේ ස්ථානයේ ඉන්න යන්නේ. ඒක තමයි සුවිශේෂීම කාරණාව. ඒ කියන්නේ ගයන් දැන් ඔබ පෙරලියක් කරයි නේද එහෙනම් අපේ ලංකාවේ? විශ්වාස කරනවා අනිවාර්යෙන්. හරි. ඉතින් ඇත්තටම ගයන් දැන් ඔයා කිව්වා වගේ අපිට මේ ගමන එන්න අපේ අම්මා තාත්තා ඒ වගේම අපේ නායකයෝ අපිට ගොඩක් උදව් කරනවා. ඒකනේ අපි ඔවුන්ට නායකයෝ කියලා කියන්නේ අර ගයිඩ් එක කියන එක අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් මේ වයසේදී ඕනම කෙනෙක් වැරදි ට්‍රැක් එකක යන්න පුළුවන්. තරුණයන් හැටියට. ඉතින් අපි මේ කතා බහේදී කතා වුණා වගේ අර අපි ඇත්තටම දැන් බලයද්දි ගයන් පවුල එකම ළමයා. ඉතින් එකම ළමයා වුණා ඔබ අද ලංකාවේ ඒ වගේම ලංකාවේ සියලු දෙනාම දන්නා වූ විශාල සභාවක ඔබ තරුණ ජාලය නියෝජනය කරනවා. ඉතින් ඇත්තටම ඔබට ආඩම්බර ඇති එහෙම කියනකොටත් මොකද ඔබේ වයසට ඔබ ලොකු දෙයක් කරනවා. ඉතින් ඒකට ඔබ අර කිව්වා වගේ ඔබේ නායකයන් ඔබට මුලාරම්භය ලැබලා දීලා තියෙනවා. ඉතින් ගයන් අපි මේ කතාවේදී කතා වෙනකොට අපි දෙවියන් වහන්සේ ගැන කතා වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කියන කෙනත් නායකයෙක්. ඇත්තටම ජේසුස් වහන්සේ මේ ලෝකේ ඉද්දී අපිට නායකත්වය දුන්නා වූ පුද්ගලෙක්. ඇත්තටම ඔහුගේ පිටුපසින් ආවා වූ හැම ඩිසයිපල් කෙනෙක්ම ඔහුගේ නායකත්වය ඉතාමත් ශ්‍රේෂ්ඨ කොට සැලකුවා. ඉතින් ඔහුගේ නායකත්වය අදටත් අපේ මිනිස්යන් හැම කෙනෙක්වම කතා වෙනවා. ඔබට මොකද හිතෙන්නේ දේවදරුවෙක් හැටියට ඔබගේ නායකත්වය ගැන? ඒ වගේම එළියේදී ඔබ හැසිරෙන ආකාරය, සභාව තුලදී ඔබ හැසිරෙන ආකාරය, මේ කියනා වූ දේවල් ගැන අපිට චුට්ටක් කියන්නකෝ. මොනවද ඔබ කිව්වා වගේම එළියේ ලෝකයේ නායකයන්ට ඔවුන්ට තියෙන දැනුම, ඔවුන්ට තියෙන හැකියාව, දක්ෂකම, ඒ වගේම ඔවුන්ගේ ඉගෙනීමේ තියෙන ප්‍රමිතිය මට්ටම අනුව ඔවුන් රැකියා කරන ආයතනය තුළ ඔවුන් ඉන්න ඒ කියන්නේ ඔවුන් ඉන්න මට්ටම තුළ ඔවුන් හොබවන ඒ කියන්නේ ඒ නායකත්වය තුළ ඔවුන්ට ගනුදෙනු කරන්න පුළුවන්. ඔහුගේ පල්ලෙහා මට්ටමේ ඉන්න අයට සැරෙන් වෙන්න පුළුවන්, බැනලා වෙන්න පුළුවන්, ආදරයෙන් වෙන්න පුළුවන්, හැම අංශයකින්ම ගනුදෙනු කරන්න පුළුවන්. කිව්වොත් දෙයක් කරන්න ඕනේ කියන ලෙවල් එකේ තමයි ඔවුන් ගනුදෙනු කරන්නේ. නමුත් ජේසුස් වහන්සේ ඔබටත් මටත් පෙන්වූ ආදර්ශය නායකත්වය එහෙම නායකත්වයක් නොවේ. උන්වහන්සේ තමයි සේවකයා. උන්වහන්සේ තමයි හැම දෙයකටම මුලපිරුවේ. උන්වහන්සේ කිව්වා නායකයෙක් වෙන්න ඔබට ඕනේ නම් ඔබ සේවකයෙක් විය
විය යුතුමයි. ඔබ සේවකයෙක් වෙන්න ඕනේ. ඒ නිසා දේව සේවය තුළ ඒ කියන්නේ ක්‍රිස්තියානි පරිසරය තුළ ඔබටත් මටත් ඔබ මොන මට්ටමේ ඔබ කාගේ පුතාද කාගේ සභාවේද මොන සභාවේද කවුද ඔබේ පාස්ටර් මොන තැන හිටියත් නමුත් නායකත්වය තුළ ඔබට උඩඟු වෙන්න බෑ. ඔබට ඒ තියෙන නායකත්ව ගත් අරගෙන නෑ මේක කරන්න කියලා ඔබට කියන්න හැකියාවක් නැහැ. ඔබට ප්‍රේමයෙන් සෑම දේව අත්තිවාරම ප්‍රේමයයි. යේසුස් වහන්සේ හැම කෙනෙක් එකම ගනුදෙනු කරේ ආදරයෙන්. ඒ ප්‍රේමයේ මත තමයි අද දවසේ ඔබත් මමත් හැම කෙනෙක් එකම ගනුදෙනු කළ යුත්තේ. වරදක් වුණා නම් ඒකට සමාව දෙන්න ඕනේ ඔබෙත් මගේත් නායකත්වය තුළ. ඒ සමාව දීම තුළ තමයි තව කෙනෙක් නායකත්වයට ගොඩ නැගෙන්න යන්නේ. ඉතින් යේසුස් වහන්සේ තමයි සම්පූර්ණයෙන් ඔබටත් මටත් මඟ පෙන්වුවේ. උන්වහන්සේ ආව ගමන බෑ කියන තැන්වලදී උන්වහන්සේ ශක්තියක් වුණා. එපා කියන තැන්වලදී ඒක නොකර හිටියා. උන්වහන්සේ හැම පැත්තෙම පියාණන් වහන්සේගේ කැමැත්ත තමයි උන්වහන්සේ මේ පොළොවේ හැම විටම කරේ. ඒ නිසා ඔබත් මමත් තරුණ නායකයෙක් විදියට තරුණ නායකත්වයට ගොඩ නැගෙන සමාජිකයෙක් විදියට නැත්නම් ඔබ තවම ගෝලයෙක් නම් ඔබ සභාවේ ඇදහිලිවන්ත තරුණයෙක් නම් ඔබ අනිවාර්යෙන් නිසකයෙන්ම ඔබ නායකයෙක් විය යුතුමයි. දෙවියන් වහන්සේ ඔබව නායකයෙක් වෙන්න කැඳවලා අවසන්. ඔබේ මොන අඩුපාඩු මොන හැකියාවන් මොන දක්ෂතාවයන් ඔබට මුකුත් නැති වුණත් යේසුස් වහන්සේ ඔබට ශක්තිය බලය නායකත්වය උන්වහන්සේ ඔබට දීලා ඉවරයි. ඔබ කිව්වොත් මම අරයා වගේ දක්ෂ නැහැ මට මෙයා වගේ කතා කරන්න බෑ මට මෙයා වගේ මුකුත් කරන්න බෑ කියලා ඔබ හිතුවොත් නමුත් උන්වහන්සේගේ සලස්ම ඔබේ ජීවිතේ කරන්න බැරි වෙනවා. නමුත් ඔබ හිතුවොත් මට ඒ දේ නැති වුණත් ජේසුස් වහන්සේ මට ශක්තියක් වෙනවා කියලා අනිවාර්යෙන් මම විශ්වාස කරනවා ඔබට ඒ දේ කරන්න හැකියාව තිබෙනවා. මෝසස්ට කතා කරන්න බෑ ඔබත් මමත් දන්නවා. නමුත් උන්වහන්සේ ඉදිරියේ මෝසස් කිව්වා ස්වාමීනි මට කතා කරන්න බෑ. ඔබ උන්වහන්සේ මෝසස්ව නායකත්වයේ තියලා තව කෙනෙක්ව නැගිට්ටුවා උන්වහන්සේගේ වැඩේ කරන්න. නමුත් මෝසස් තමයි මුළු සෙනගටම නායකත්වයේ දුන්නේ. අඩුපාඩු උන්වහන්සේ බලන්නේ නැහැ. මන්ද උන්වහන්සේ තමයි ඔබවත් මාවත් මැව්වේ. ඒ කියන්නේ උන්වහන්සේ අඩුපාඩුවකින් තොරව තමයි ඔබවත් මාවත් මවලා තියෙන්නේ. ඔබත් මාවත් සම්පූර්ණ කෙනෙක්. ඒ නිසා ඔබට බෑ කියන්න එපා. ඔබට නැහැ කියන්න එපා. ඔබට අමාරුයි කියන්න එපා. ඔබ නායකයෙක් විදියට ගොඩ නැගෙන යන කෙනෙක් නම් මම ඔබට අභියෝග කරනවා. ඔබට හැකියාව තිබෙනවා. කවුරු බෑ කිව්වත්, කවුරු අමාරු කිව්වත් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබට ඒ දේ කරන්න හැකියාව ශක්තිය බලය තිබෙනවා. ඒ වගේම තමයි මේ දේත් කියලා මම අවසන් කරන්නම්. තරුණ තරුණයන්ට ශක්තිය බලය ධෛර්යය තාක්ෂණය මේ හැම දෙයක්ම තිබෙනවා. නමුත් ඔහුට හෝ ඇයට මඟ පෙන්වන්න කෙනෙක් අවශ්‍ය විය යුතුමයි. ඔබත් මමත් දන්නවා ලෝකේ තරගයකදී තරග කරනවා නම් අනිවාර්යෙන් ඔබත් මමත් ධාවන පතේ අනිවාර්යෙන් තරග කළ යුතුමයි. ධාවන පතෙන් පිටපයින්නවා නම් අපි තරගය අවලංගු කරනවා. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබටත් මටත් හරි නායකයෙක් යහපත් එඬේරෙක් සිටිය යුතුමයි. තරුණ නායකයෙක් විදියට ඔබටත් මමටත් ඒ මාවතේ ඒ මාර්ගයේ ඔබවත් මාවත් අරගෙන යන. ඒ අරගෙන යන විට අපිට එළියට පයින්න බෑ. එහෙට මෙහෙට යන්න බෑ. ඒ නායකයා ඔබ ආරක්ෂා කරන්නත් ඔබ සමග ගනුදෙනු කරන්න යනවා. නමුත් නායකයා ඔබත් එක්ක මොන විදිහට ගනුදෙනු කරත් ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය අනුව නායකයා ඉදිරියේ යටහත්ව විශ්වාසවන්තව ගරුත්වයකින් ඔබ ජීවත් විය යුතුමයි. පවුල්තුමා කියන ඔබේ කතාබයෙන් හැසිරීමෙන් ඇදහිල්ලෙන් ප්‍රේමයෙන් මේ හැම දෙයකින්ම ඔබ ආරක්ෂා විය යුතුමයි තිමෝතිට අවවාද කරනවා. ඒ කියන්නේ පවුල්තුමා දන්නවා තරුණ ශක්තිය තිමෝතිට බලය ශක්තිය ධෛර්යය දෙයක් කරන්න බය නැතිකම හැමදේම තියෙනවා. නමුත් මේ හැම දෙයකින්ම ඔබ ආරක්ෂා වෙන්න තිමෝති. එවිට ඔබේ ජීවිතයේ ඔබේ සේවය සාර්ථක වෙන්න යනවා. ඒ නිසා මේ දෙත් කියලා අවසන් කරනවා මේ තප්පරේ ඔබට මම ආශිර්වාද කරන අතර ඔබ හැම කෙනෙක්ටම තරුණ තරුණයන්ට ඔබ නායකත්වය වෙන්න හැකියාව ශක්තිය බලය ස්වාමීන් වහන්සේ ඔබට දීලා ඉවරයි. ඔබගේ පාද ස්වාමීන් වහන්සේ දැනටමත් නායකයෙක් වෙන්න අවසන් කරලා ඉවරයි. ඔබගේ දෑත් බොහෝ තරුණ තරුණයන්ට ආශිර්වාදයක් වෙන්න ඔබව සලස්වලා ඉවරයි. ඔබගේ හඬ ඔබගේ ඇස් ඔබගේ කන් ඔබගේ හිසකේ පවා තව කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්න උන්වහන්සේ සලස්වලා අවසන්. ඒ වගේම ඔබේ හෙවණැල්ලත් ඔබ හිතන්න එපා ඒක සාමාන්‍ය දෙයක් කියලා. අන්න හැමෝටම තියෙන හෙවණැල්ල තමයි මටත් තියෙන කියලා ඔබ හිතන්න එපා. පේතෘස් තිබ්බේ ඒ හෙවණැල්ල ස්වාමීන් වහන්සේ වෙනස් කරේ තව කෙනෙක්ව ඒ හෙවණැල්ලෙන්. ඒ දේත් ඔබට සුවිශේෂී වටිනාකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ. නිසා තරුණ තරුණියනි ඔබටයි මේ දේ ඔබට හැකියාව තියෙනවා, ටැලන්ට් තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඊට වැඩි ඉහළින් දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්න යනවා. ඔබට උපකාර කරන්න යනවා. ඔබේ ගමන අවසන් කරන්න උන්වහන්සේ ඔබට ශක්තිය දෙන්න යනවා.
ඉතිං අර ගයන් එක් අපි කතා කරා වගේ අපි කතා කරා නායකයෙක් කියන කෙනෙක්ට තියෙන්න ඕන ගුණාංග. ඉතින් මම අර කිව්වා වගේ ලොකු පින්තූරේ තමයි අපි බලන්න ඕනේ හැම වෙලේම. අපි නෙගටිව් පැත්ත බලන්නේ නැතුව අපි පොසිටිව් තින්කර් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ වගේම රසබර කතාවක් එක්ක අපිත් එක්ක නැවතත් එකතු වෙන්න කියලා මේ පස්පංගුව වැඩසටහනේ. ඒ වගේම විශේෂත්වය තමයි ප්‍රශ්න 5ක් ඇතුළත අපි මේ අහන ප්‍රශ්න වලට මේ අපිත් එක්ක එකතු වෙන කෙනා උත්තර දෙන්න යන නිසා. ඒ නිසා අපිත් සමග නැවතත් එකතු වෙන්න කියලා අපි ඔයගලන්ගෙන් ඉල්ලනවා. ස්තුතියි.